ආයුබෝවන් දුවේ පුතේ අද අපි කතා කරන්නේ 8 ශ්‍රේණියේ පුරවැසි අධ්‍යාපනයේ විෂය ධාරාවට අදාළ බහු සංස්කෘතික ජන සමාජය කියන පාඩම පිළිබඳවයි. අපි මුලින්ම බලමු බහු සංස්කෘතික ජන සමාජයක් යනු කුමක්ද කියලා. විවිධ ජන වර්ග වලට අයත්, විවිධ ආගම් අදහන, විවිධ භාෂා කතා කරන, විවිධ සිරිත් විරිත් හා සම්ප්‍රදායන්ට ගරු කරන පුද්ගලයන් ජීවත් වන සමාජයකට අපි බහු සංස්කෘතික ජන සමාජයක් යයි පවසනවා. දැන් අපි බලමු මෙම පාඩම ඉගෙනීමෙන් ඔබට අවබෝධ කරගත හැකි කරුණු මොනවාද කියලා. බහු සංස්කෘතික ජන සමාජයක් ඇතිවීමට හේතු වී ඇති කරුණු. බහු සංස්කෘතික ජන සමාජයක පුරවැසියෙකු වශයෙන් කටයුතු කිරීමේදී ප්‍රගුණ කළ යුතු ගුණාංග. එම ගුණාංග ප්‍රගුණ කිරීමෙන් ගැටුම් අවම සාමකාමී සමාජයක් ගොඩනගා ගන්නා අයුරු පිළිබඳව මෙම පාඩමෙන් අපට ඉගෙන ගැනීමට හැකි වෙනවා. හොඳයි දුවේ පුතේ. දැන් අපි කතා කරන්නේ සංස්කෘතිය යනු කුමක්ද කියලා. බහු සංස්කෘතික ජන සමාජය පිළිබඳ ඉගෙන ගැනීමට ප්‍රථමයෙන් මේ සංස්කෘතිය කියන වචනය පිළිබඳව ඉගෙන ගැනීම වැදගත් වෙනවා. දුවේ පුතේ සංස්කෘතිය පිළිබඳ පෙළ පොතේ තිබෙනවා සංවාදයක්. අන්නේ සංවාදයටද අනුව සංස්කෘතිය පිළිබඳ කෙටි සාරාංශගත කිරීමක් මා විසින් මෙහිදී සිදු කරලා තිබෙනවා. දැන් අපි එය විමසා බලමු. සංස්කෘතිය යනු ජීවත් වන, අඳින පළඳින, කතා බස් කරන, හැසිරෙන, ආහාර අනුභව, වැඳුම් පිදුම් කරන ආදී සෑම ක්‍රියාවකටමයි. එමෙන්ම කලා ශිල්ප, සිරිත් විරිත් ආදියත් මෙයට අයත්. ඒ වගේම අපේ පසුපස සිට අපව මෙහෙවනු ලබන්නේත් මේ සංස්කෘතියයි. අප සියලු දෙනාටම සංස්කෘතියක් තිබෙනවා. එය ප්‍රදේශයෙන් ප්‍රදේශයට, ආගමෙන් ආගමට, ජාතියෙන් ජාතියට වෙනස් වුණත් මේ ලෝකේ සිටින සියලු දෙනාටම සංස්කෘතියක් තිබෙනවා. යම් පුද්ගලයෙකු උපන්දා සිට මිය යන මොහොත දක්වාම එම පුද්ගලයා හැසිරෙන්නේ තමාගේ සංස්කෘතියට අනුකූලවයි. සංස්කෘතියකින් තොරව කිසිදු පුද්ගලයෙකුට හුදකලාවේ විසිය නොහැක. හොඳයි. දැන් අපි කතා කරන්න යන්නේ සංස්කෘතිය සම්බන්ධ නිර්වචන ගැන. සංස්කෘතිය යන වචනය අලලා මානව විද්‍යාඥයින් විවිධාකාර නිර්වචන ඉදිරිපත් කර තිබෙනවා. හැබැයි මේ අතරින් අපි අද බලමු පෙළ පොතේ සඳහන් නිර්වචන දෙකක් පිළිබඳව. පළවෙනි නිර්වචන ඉදිරිපත් කර තිබෙන්නේ E.B. ටයිලර්. සමාජයේ සමාජිකයෙකු වශයෙන් මිනිසා අයත් කරගන්නා වූත් ලබා ගන්නා වූත් දැනුම, විශ්වාස, කලා, සදාචාර දහම් හා වෙනත් හැකියාවන්ගේ සමස්තය සංස්කෘතිය වෙන බව E.B. ටයිලර් ප්‍රකාශ කර තිබෙනවා. දැන් අපි බලමු මහාචාර්ය විමල් දිසානායක කියන මානව විද්‍යාඥයා විසින් ඉදිරිපත් කර තිබෙන නිර්වචනය කුමක්ද කියලා. සංස්කෘතිය යනු කිසියම් ස්ථානයක වෙසෙන ජනකායකගේ සාමූහික ජීවන ක්‍රමයයි. ඔවුන්ගේ සිරිත් විරිත්, ගති පැවතුම්, ආචාර විචාර, සමාජ සංස්ථා, කලාව හා ආගම තුළින් සංස්කෘතිය ප්‍රකට වේ. පෙළ පොතේ හා ඉහත මා දැක් වූ නිර්වචන ඇසුරින් සංස්කෘතිය පිළිබඳ සදාගත් සරල නිර්වචනයක් දැන් අපි විමසා බලමු. මිනිසා විසින් අයත් කරගෙන ඇත්තා වූ දැනුම, කලා, විශ්වාස, සිරිත් විරිත්, ජීවනෝපාය ආදී සියල්ල සංස්කෘතියයි. සෑම සංස්කෘතියකටම අදාළ සංස්කෘතිකාංග නැත්නම් සංස්කෘතික අංග කිහිපයක් තිබෙනවා. දැන් අපි ඒවා මොනවද කියලා දැනගනිමු. හැබැයි මතක තියාගන්න දුවේ පුතේ මේ සංස්කෘතිකාංග කිහිපයක් පමණයි. තවත් බොහෝ සංස්කෘතිකාංග සංස්කෘතියකට තිබෙනවා. විහෙර විහාර, කලා නිර්මාණ, වැව් අමුණු, කෝවිල් පල්ලි, නීතිය, ආහාර, ඇඳුම් පැළඳුම්, සිරිත් විරිත් මේ සංස්කෘතිකාංග කිහිපයක්. සංස්කෘතික විවිධත්වය.
සංස්කෘතිය ගැන කතා කිරීමේදී සංස්කෘතික විවිධත්වය පිළිබඳද කතා කළ යුතුමයි. දැන් මෙම රූපරාමයේ ඔබට මල්වත්තක දර්ශනයක් දිස් වෙනවා නේද? ඔබට පෙනෙනවා ඇති විවිධ වර්ගයේ හා විවිධ වර්ණයෙන් යුත් මල් වර්ග එකතු වී එම මල්වත්ත වඩාත් සුන්දරත්වයට පත්වී ඇති බව. මෙම මල්වත්ත තුල විවිධත්වයක් තිබෙනවා. අපේ සංස්කෘතියත් අන්න එසේමයි. අපේ සංස්කෘතිය තුලත් එකම ජාතිය පුද්ගලයන් වාසය කළොත් තිබෙන සුන්දරත්වයට වඩා විවිධ ජාතිය පුද්ගලයන් වාසය කිරීම තුලින් සංස්කෘතික විවිධත්වයේ වගේම සුන්දරත්වයේද වැඩි වෙනවා. වර්තමාන ලෝකයේ බොහෝමයක් රටවල් බහුසංස්කෘතික ජන සමාජ සහිත රටවල් වේ. එවැනි රටවල් තුළ එවැනි සමාජ තුළ ජීවත් වෙන පුරවැසියන් අන්‍යෝන්‍ය විශ්වාසයෙන් සහයෝගයෙන් සහ සමගියෙන් කටයුතු කළ යුතුමයි. උදාහරණ ලෙස ශ්‍රී ලංකාව යනු සිංහල, දෙමළ, මුස්ලිම් සහ බර්ගර් ආදී ජාතීන්ද බුදුදහම, ක්‍රිස්තියානි, හින්දු, ඉස්ලාම් ආදී ආගම් අදහන පුරවැසියන් සිටින සහ සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා කතා කරන පුරවැසියන් සිටින රටක්. මෙබඳු සංස්කෘතිකමය වෙනස්කම් සහිත සමාජයක සංස්කෘතික විවිධත්වයක් දැකිය හැකියි. දැන් අපි බහුසංස්කෘතික රටවල් කිහිපයක් දැනගනිමු. ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඇමරිකා එක්සත් ජනපදය, මහා බ්‍රිතාන්‍ය, කැනඩාව, ඔස්ට්‍රේලියාව, බ්‍රසීලය, මැලේසියාව, ඉන්දුනීසියාව, ඉතියෝපියාව. මේ අද ලෝකයේ දක්නට ලැබෙන ප්‍රබල බහුසංස්කෘතික රටවල් කිහිපයක්. බහුසංස්කෘතික ජන සමාජය. බහුසංස්කෘතික ජන සමාජයක් යනු විවිධ සංස්කෘතිමය ලක්ෂණයන් දැකිය හැකි සමාජයක්. මෙබඳු සමාජයක විවිධ ජාතීන්, ආගමිකයින්, විවිධ භාෂා කතා කරන පුද්ගලයන් සහ විවිධ සිරිත් විරිත් අනුගමනය කරන පුද්ගලයන් සාමූහිකව ජීවත් වෙනවා. එම නිසා මෙබඳු සමාජයක ගැටුම් අඩු වෙනවා. සාමූහිකත්වය වැඩි වෙනවා. තිරසර සාමය ඇති වෙනවා. ඒ වගේම රටද සංවර්ධනය වෙනවා. තිරසර සාමය කියන්නේ දිගු කාලීන නැත්නම් ස්ථීරසාර සාමයයි. දැන් දුවේ පුතේ අපි බලමු බහුසංස්කෘතික ජන සමාජයක ජීවත් වීමේදී අප තුළ ඇති කර ගන්න ඕන ගුණාංග මොනවද කියලා. සෑම ජන වර්ගයකටම අයත් පුරවැසියන්ට ගරු කිරීම. සෑම ජන වර්ගයකටම අයත් පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම. කිසිදු ජන වර්ගයක්, කිසිදු ආගමක් උසස් හෝ පහත් හෝ කොට නොසැලකීම. ඒ කියන්නේ සියලුම ජන වර්ගවලට සහ සියලුම ආගම් වලට එක හා සමානාත්මතාවයෙන් යුතුව සැලකීම කියන කරුණ. සෑම ආගමකටම සෑම ජන වර්ගයකටම සංස්කෘතික උරුම තියෙනවා. ඔබ දන්නවා ඇති කතෝලිකයන්ට මඩු පල්ලිය. බෞද්ධ සංස්කෘතිය සඳහා රුවන්වැලි සෑය, ශ්‍රී මහා බෝධිය ආදී සංස්කෘතික උරුම. මෙන්න මේකින් සංස්කෘතික උරුම ආරක්ෂා කර ගැනීමත් බහුසංස්කෘතික ජන සමාජයක ජීවත් වීමේදී අප විසින් ඇති කරගත යුතු ගුණාංගයක්. අන් අයගේ අදහස්, අන් අයගේ මතවාද ඉදිරිපත් කිරීමට ඇති අයිතිය පිළිගැනීම සහ ඒවාට ඇහුම්කන් දීම. ඒ කියන්නේ පුතේ අනිත් අයටත්, අනිත් ජන වර්ගයන්ටත්, අනිත් ආගමිකයන්ටත් තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්නට අයිතියක් තිබෙනවා යයි පිළිගැනීමත් පුතේ අපි විසින් ඇති කරගත යුතු ගුණාංගයක්. සමහරු ඉන්නවනේ පුතේ අන්තවාදීන්. මේක බෞද්ධ රටක් නම් බෞද්ධ රටේ බෞද්ධයෝ පමණයි කතා කළ යුත්තේ. අනිත් අයට සම අයිතිවාසිකම් නැහැ. අනිත් අයට කතා කරන්න බෑ. ඔය ආදී වශයෙන් පිළිගන්න මිනිසුන් ජීවත් වෙන සමාජයක නම් පුතේ ඔයාලට තේරෙනවා ඇති ඒ බඳු සමාජයක පුතේ අනිවාර්යයෙන්ම සාමය නම් පවතින්නේ නැහැ. ගැටුම් තමයි බහුල වෙන්නේ. ඒක නිසා බහුසංස්කෘතික ජන සමාජයක සාමය පවත්වාගෙන යාම සඳහා පුතේ අනිත් අයටත්, අනිත් වාර්ගිකයන්ට, අනිත් ආගමිකයන්ටත් ඒගොල්ලන්ගේ අදහස් ප්‍රකාශ කිරීම සඳහා අපි අයිතිය, අපි මේ අවස්ථාව ලබා දිය යුතුමයි. අවසාන ලක්ෂණය තමයි සමාජය වෙනුවෙන් තම යුතුයකම් නොපිරිහෙලා ඉටු කිරීම. මෙන්න මේ දේවල් පුතේ බහුසංස්කෘතික ජන සමාජයක ජීවත් වෙන පුරවැසියන් වශයෙන් අප විසින් ඇති කරගත යුතු ගුණාංග වෙනවා. දැන් අපි බලමු බහුසංස්කෘතික ජන සමාජයක දැකිය හැකි ලක්ෂණ මොනවද කියලා. විවිධ ජන වර්ග ජීවත් වීම, විවිධ ආගම් අදහන අය ජීවත් වීම, විවිධ භාෂා කතා කරන අය ජීවත් වීම,
විවිධ සිරිත් විරිත් අනුගමනය කරන ජීවත් වීම සහ විවිධ සංස්කෘතික උරුමයන් පැවතීම බහුසංස්කෘතික ජන සමාජයක දැකිය හැකි ලක්ෂණ වෙනවා. විවිධ ජන වර්ග ජීවත් වීම බහුසංස්කෘතික ජන සමාජයක දැකිය හැකි ලක්ෂණයක් තමයි දුවේ පුතේ විවිධ ජන වර්ග ජීවත් වීම. එම ජන වර්ග සාමූහිකවත් සාමකාමීවත් ජීවත් වීම එම බහුසංස්කෘතික රට නම් අපේක්ෂා කරනවා. එලෙස සාමූහික ජීවත් වීම බහුසංස්කෘතික ජන සමාජයක යහපැවැත්ම සඳහා අත්‍යවශ්‍ය වෙනවා. සියලු වැසියන් තමන්ගේ වාර්ගික අනන්‍යතාවය පසෙකලා කුල ભેද පසෙකලා එකම ජාතියක් විදිහට තමාගේ රට ගැන සිතා කටයුතු කළ යුතුමයි. උදාහරණයක් හැටියට අපේ රටේ බහුතරය පුතේ සිංහල ජනතාව වුණත් අපේ රටේ සිංහල විතරක් නෙමෙයි දෙමළ මුස්ලිම් බර්ගර් ජනතාව සියලුම දෙනා ශ්‍රී ලාංකිකයෝ සිතා එකට ජීවත් වෙනවානේ. අන්න ඒ වගේ සියලුම බහුසංස්කෘතික රටවල් සියලු තමන්ගේ වාර්ගික අනන්‍යතාවයන් පසෙකලා එකම රටක් සිතා එකම ජාතියක් සිතා කටයුතු කිරීම අනිවාර්යයි. එවිට පුතේ තිරසර සාමය දිගටම එම රට තුල පවත්වාගෙන යාමට හැකියාව ලැබෙනවා. ඒ වගේම ගැටුම් අනවශ්‍ය මතවාද ආදී දේවල් පුතේ මේ නිසා අවම වෙනවා. විවිධ ආගම් අදහන අය ජීවත් වීම බහුසංස්කෘතික ජන සමාජයක විවිධ ආගම් අදහන අය ජීවත් වෙනවා. මෙහිදී අප විසින් සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් තියෙනවා. තම ආගමට මෙන්ම අනිත් ආගම් කෙරෙහිද ගරු කිරීම, එම ආගමික මතවාද හෙලා නොදැකීම, ජීවිතය සාර්ථක කර ගැනීමට එම අනිකුත් ආගම් වලින් ගත යුතු සුදුසු උපදෙස්, සුදුසු ගුණයන් ලබා ගැනීම බහුසංස්කෘතික ජන සමාජයක යහපැවැත්ම සඳහා ඉතාමත් වැදගත්. සෑම ආගමක් අතරම සහජීවනයේ පවත්වාගෙන යාමට පුතේ අප සියලු දෙනාම එකසේ අදිෂ්ඨාන කරගත යුතුයි. විවිධ භාෂා කතා කරන අය ජීවත් වීම. විවිධ භාෂා කතා කරන අය ජීවත් වීමත් බහුසංස්කෘතික ජන සමාජයක දැකිය හැකි ලක්ෂණයක්. මෙහිදී තම භාෂාව පමණක් නොව වෙනත් භාෂා ඉගෙන ගැනීම, අදහස් හුවමාරු කර ගැනීමට අනිත් භාෂා යොදා ගැනීම, සෑම භාෂාවක්ම එකම තත්වයේහිලා සැලකීම, සම තත්වයේහිලා සැලකීම බහුසංස්කෘතික ජන සමාජයක යහපැවැත්ම සඳහා ඉතාමත් උපකාරී වෙනවා. විවිධ සිරිත් විරිත් අනුගමනය කරන අය ජීවත් වීම. විවිධ සිරිත් විරිත් අනුගමනය කිරීම බහුසංස්කෘතික ජන සමාජයක දක්නට ලැබෙන ලක්ෂණයක්. සිරිත් විරිත් සම්ප්‍රදායන් කියලා කියන්නේ පුතේ අනාගත පරම්පරාවට පවරා දිය යුතු දෙයක්. මේ සිරිත් විරිත් සහ සම්ප්‍රදායන් අනාගත පරම්පරාව සඳහා පවරා දෙනු ලබන්නේ සංස්කෘතිය මගින්. සියලු සංස්කෘතීන් වලට අදාළ සිරිත් විරිත් වලට ගරු කිරීම, ඒවා හෙලා නොදැකීම, ඒවා ආරක්ෂා කිරීම, තම ජීවිතයට අදාළ කරගන්න පුළුවන් සිරිත් විරිත් අනිකුත් සිරිත් විරිත් මගින්ද උකහා ගැනීම මේ බහුසංස්කෘතික ජන සමාජයක ජීවත් වන අප විසින් සිදු කළ යුතු දේවල්. මෙමකින් දුවේ පුතේ අපට හැකියාව ලැබෙනවා බහුසංස්කෘතික ජන සමාජයක යහපැවැත්ම සඳහා දායක වෙන්න. අවසාන බහුසංස්කෘතික ජන සමාජයක දැකිය හැකි ලක්ෂණය තමයි විවිධ සංස්කෘතික උරුමයන් පැවතීම. සංස්කෘතික උරුමයක් කියන්නේ සංස්කෘතියේ අනන්‍යතාවය පෙන්눔 කරන කැඩපතක්. උදාහරණයක් හැටියට බෞද්ධ සංස්කෘතිය සඳහා රුවන්වැලි සෑය, දාගැබ්, විහෙර විහාර ආදී සංස්කෘතික උරුමයන්. මෙම සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීමෙන්, සංස්කෘතික අනන්‍යතාවයන් ආරක්ෂා කිරීමෙන් සංස්කෘතියක තිබෙන ප්‍රෞಢත්වය සහ අභිමානය ප්‍රදර්ශනය කිරීමට හැකියාව ලැබෙනවා. සංස්කෘතික උරුම රැක ගැනීම, ඒවට ගරු කිරීම ආදී සිදු කිරීම බහුසංස්කෘතික ජන සමාජයේ යහපැවැත්ම සඳහා ඉතාමත් වැදගත් වෙනවා. හොඳයි දුවේ පුතේ, දැන් ඔබට දැකගත හැකි අපේ රටේ තිබෙන සංස්කෘතික උරුමයන් කිහිපයක්. හොඳයි දුවේ පුතේ, මෙතනින් බහුසංස්කෘතික ජන සමාජයේ පාඩමේ පළමු කොටස අවසන් කරනු ලබනවා. නැවතත් දෙවන කොටස සමගින් හමු වෙමු. සියලු දෙනාට සුබ දවසක්.